මේ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වෙනවා ඇරෙන්න මේ ප්‍රශ්නයේ විසඳුමක් අපිට පේන තෙක් මානෙක නෑ. එතකොට අද ප්‍රශ්නයට හේතුව දීර්ඝකාලීන සැලසුම් වල තියෙන කිසිම ප්‍රධාන ප්‍රවාහයේ බලාගාරයක් 2014ට පස්සේ ඉදි වුණේ නෑ. අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන විදුලි ක්ෂේත්‍රයක් තමයි අපේ රටට තියෙන්නේ දල වශයෙන් 1992 සිට. අද තත්ත්වය ගැන අපි අධ්‍යයනය කරන්න නම් මීට අවුරුදු 8ක් 10ක් කලින් තිබුණු දීර්ඝකාලීන සැලසුමේ බලාගාර අද මොකද වුණේ කියන එක අපි හොයලා බලන්න. මේ තත්ත්වය කළමනාකරණය කරන්න පුළුවන්. නමුත් විදුලි කැපුමක් වළක්වන්න බෑ. මම ඔබට කියන්නේ ඉන්ධන ගන්න මුදල් සම්භාරයක් මේ රටේ තිබුණත් මේ අවුරුද්දේ විදුලි කැපුමක් තියෙනවා. අද හරි තීරණ ටිකක් ගත්තොත් සහ ඒ තීරණ එක එල්ලේ කිසිම වෙනසක් නොකර එක එල්ලේ ඒ තීරණය පමණයි. රජයක් වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපති වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ කවුරු වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැහැ. එක එල්ලේ කරනවා නම් ඒ කල යුතු දේවල් තියෙනවා. ඒවා ඩීසල් බලාගාර නෙවෙයි. කල යුතු බලාගාර වර්ග තියෙනවා. ඒ බලාගාර කලට වේලාවට එක එල්ලේ අධික වේගයෙන් කරනවා නම් අපිට 2026 වෙද්දී මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්. Sri Lanka Business TV with Jayanta Kovilagodage. මේ ශ්‍රී ලංකා බිස්නස් TV අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාව මුහුරුතන විදුලිය අර්බුදය පිළිබඳව බලශක්ති ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වන ආචාර්ය තිලක් සියඹලා පිටිය අපි කැඳවා ගත්තා අපගේ වැඩසටහනට. අද ලංකාව මුහුණ දෙන මේ බලශක්ති අර්බුදය එහෙම නැත්නම් විදුලිය අර්බුදය පිළිබඳව ඔබට මොකක්ද කියන්න තිබෙන්නේ? මොන වගේ අර්බුදයකද අපි මේ වන විට ඉන්නේ? බලශක්තිය කිව්වම පෙට්‍රෝලියම් ඉන්ධන ඒ වගේම විදුලිය ඒ වගේම දැව ඉන්ධන පුනර්ජනනීය බලය මේ සියල්ලම අයිති. නමුත් අපි මේ සාකච්ඡාව විදුලි බලය කියන බලශක්ති ප්‍රභේදයට පමණක් සීමා කරමු. අද අපි අර්බුදයකට මුහුණ දීලා තියෙන කරුණු දෙකක් හින්දා. එකක් තමයි රටේ විදුලි සැපයුමට අවශ්‍ය කරන විදුලි ජනන ධාරිතාව රටේ නැහැ. දෙවෙනි කාරණය තමයි රටේ තියෙන විදුලි ජනන ධාරිතාව භාවිතා කරන්නත් අවශ්‍ය ඉන්ධන අපිට මිලදී ගන්න විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්න දෙකේ එකතුව තමයි අපි මේ අත්දකින්නේ. මේ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වෙනවා ඇරෙන්න මේ ප්‍රශ්නයේ විසඳුමක් අපිට පේන තෙක් මානෙක නෑ. ඒකට හේතු මම පසුව කියන්නම්. දැන් ඔබ සඳහන් කරපු හේතු කාරණා දෙක මම හිතන්නේ එක පාරටම ඇති වෙන්න බෑනේ. මේ සඳහා කාලාන්තරයක් තිස්සේ යම් යම් කරුණු කාරණා ගොඩනගෙන්න ඕන. දැන් ඔබ හිතන විදිහට අද මෙතනට තල්ලු වෙන්න අතීතයේදී ඒ ප්‍රතිපත්ති තීරකයන් ප්‍රතිපත්ති සම්පාදකයන් මොන වගේ කරුණු කාරණා සිදු කරපු නැති නිසාද අද මේ වගේ තැනකට තල්ලු වුනේ? අපි විදුලිය ගැන මුලින්ම ටිකක් තේරුම් ගන්නමු. විදුලියේ සැපයුමේ ධාරිතාව, ඒ කියන්නේ හැකියාව මනින්නේ මෙගාවොට් වලින්. එතකොට එක් පාරිභෝගිකයෙක් විදුලි බබුලක් දල්වනවා නම් අපි දන්නවා ඒකට වොට් 12ක් විතර වැය වෙනවා. විදුලි කේතලයක් භාවිතා කළොත් ඒකට වොට් 1000ක් පමණ වැය වෙනවා. සියලුම පාරිභෝගිකයින්ගේ විදුලි ඉල්ලුමේ එකතුව ඊයේ දවසේ සටහන් වෙලා තිබුණේ මෙගාවොට් 2700ට කිට්ටු ප්‍රමාණයක්. නමුත් මේ අවුරුද්ද සඳහා විදුලි ඉපරිම ඉල්ලුමේ පුරෝකථනයේ තියෙන්නේ මෙගාවොට් 2900ක්. මෙගාවොට් 2900ක්. 2900 පුරෝකථනය කළ උපරිම විදුලි ඉල්ලුම ඇති වෙන්නේ රාත්‍රී කාලයේ. මේ මෙගාවොට් 2900 සැපයීමට විදුලි බලාගාර මෙන්න මේ ආකාරයට මේ රටේ තියෙනවා. විශාල ජල විදුලි බලාගාර, ඒ කියන්නේ ලක්ෂපාන බලාගාර සමූහය කැලණි ගඟ ආශ්‍රිතව, මහවැලි බලාගාර සමූහය මහවැලි ගඟ ආශ්‍රිතව, ඒ වගේම කුකුලේ සහ සමනල වැව බලාගාරය පිළිවෙලින් කළුගඟ සහ වලවේ ගඟ ආශ්‍රිතව. මේ සමූහයේම විදුලිය නිෂ්පාදනය කිරීමේ ධාරිතාව මෙගාවොට් 1400යි. ඊළඟට තියෙනවා බලාගාර සමූහයක් තෙල් වලින් ක්‍රියාත්මක වෙන.
කැලණිතිස්ස, කෙරවලපිටිය, සපුගස්කන්ද. මේවායේ එකතුව මෙගවොට් 1200යි. එකම එක ගල්අඟුරු බලාගාරයේ නොරොච්චෝලේ මෙගවොට් 900යි. ඊළඟට ඔබ දන්නවා මේ රටේ තියෙනවා කුඩා සුළං බලාගාර, කුඩා ජල විදුලි බලාගාර, දැව වලින් ක්‍රියාත්මක වෙන බලාගාර, පොළවේ පිහිටවා තිබෙන සූර්ය බලාගාර මෙගවොට් 700යි. වහල මත තියෙන සූර්ය කෝෂ, ගෙවල් 30000ක පමණ වහල මත සූර්ය කෝෂ තියෙනවා. ඒ වයින් මෙගවොට් 300යි. දැන් මේ ඉලක්කම් ටික එකතු කරපුවාම මුළු ධාරිතාව මෙගවොට් 4500යි. ඔබ පුදුම වෙනවා ඇති මෙගවොට් 4500ක් තියෙනවා නම් ඇයි මෙගවොට් 2900ක ඉල්ලුම සපුරන්න බැරි කියලා. නමුත් ප්‍රශ්නය මේකයි. ඉල්ලුම තියෙන වෙලාවට සැපයුම දෙන්න නම් එම බලාගාරයේ ශක්තිය ගබඩා කරලා තියෙන්න ඕනේ. ඒ ශක්තිය තෙල් හැටියටත් ගල්අඟුරු හැටියටත් ගබඩා කරලා තියන්න පුළුවන් ඒ අදාළ බලාගාරවලට පමණයි. ඒ බලාගාරවල මුළු ධාරිතාවයේ එකතුව මෙගවොට් 2100යි. අපි විදුලිය ඉල්ලන වෙලාවට ක්‍රියාත්මක කරලා විදුලිය සපයන්න පුළුවන් මෙගවොට් 2100ක් පමණයි. අනිකුත් සියලුම බලාගාර පාරිසරික තත්වයන්, කාලගුණික තත්වයන්, හිරුවෙලිය ඇති නැති බව, සුළඟ හමන බව හෝ හමන නැති බව මත රඳා පවතින පුනර්ජනනීය බලාගාර. එතකොට මේ රටේ තියෙන පුනර්ජනනීය බලාගාර වලින් මෙගවොට් 1000ක්, ඒ කියන්නේ කුඩා සූර්ය බලාගාර, සුළං සහ ජල විදුලි බලාගාර මෙගවොට් 700ත්, ඔබේ වහලේ මත තියෙන මෙගවොට් 300ත් එකතු කරපුවම මෙගවොට් 1000ක් ඒ ප්‍රමාණයෙන් විදුලිය ලබා ගැනීමේ කිසිම හැකියාවක් නැහැ. සුළඟ අඩු නම්, වැස්ස නැතිනම්, හිරු එළිය නැතිනම්. එතකොට මෙගවොට් 1000ක් ක්‍රියාත්මක වෙන්නේ ඒ ප්‍රබව තියෙන වෙලාවට විතරයි. මගේ මේ කතන්දරේ ටිකක් දිගයි. නමුත් විශාල ජල විදුලි බලාගාර මම කිව්වනේ මෙගවොට් 1400ක් තියෙනවායි කියලා. ජලාශවල ජලය සම්පූර්ණයෙන්ම ගබඩා කරලා තියෙනවා නම් සහ වාරිමාර්ග සහ මහවැලි අධිකාරිය එකඟ වෙනවා නම් ඒ ජලය නිකුත් කරලා විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් වගා කිරීමේ කාලවකවානු අනුව සහ ජලය ලැබෙන ප්‍රමාණය අනුව මහවැලි අධිකාරියයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි, ඒ වගේම ජලය සපයන ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයයි තමයි තීරණය කරන්නේ විශාල ජලාශවලින් ජලය නිදහස් කරන්නේ කොයි ප්‍රතිපත්තිය අනුවද කියලා. ඒක සතිපතා වෙනස් කරන ප්‍රතිපත්තියක් අනුව තමයි කරන්නේ. විශාල ජලාශවලින් ජලය නිකුත් කරද්දී විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. සාමාන්‍ය අතීතයේ තියෙන අත්දැකීම් හැටියට වර්ෂාපතනයේ අඩුම, ඒ වගේම වාරි ජලය අවශ්‍ය නොවන සහ ගබඩා කිරීම අවශ්‍ය වෙන කාලවකවානුවල මේ අපේ මෙගවොට් 1400 හැකියාව මෙගවොට් 500ට අඩු වෙනවා. ඉතින් මා නැවතත් කිව්වොත් තාප බලාගාර වලින් මෙගවොට් 2100යි, විශාල ජල විදුලි බලාගාර වලින් මෙගවොට් 500යි, ඒ කියන්නේ මෙගවොට් 2600යි ස්ථාවරව අපේ පද්ධතියට දෙන්න පුළුවන් ධාරිතාව. තව බලාගාර තියෙනවා මා කියපු විදිහට. නමුත් ඒව ක්‍රියාත්මක වෙන්නේ වැස්ස තියෙනවා නම්, සුළං හමනවා නම්, ඉරුවෙලිය තියෙනවා නම්. මේ හැමදේම අඩු වෙන කාලවකවානුවක් තමයි ජනවාරි මැද සිට අප්‍රේල් මැද දක්වා. ඒක නව සොයා ගැනීමක් නෙමේ. මේ රටේ කාලගුණික තත්ත්වයන් ගැන අවබෝධයක් තියෙන, මේ රටේ සුළං ප්‍රවාහය ගැන අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙක් ඒක දන්නවා. විදුලි බල මණ්ඩලයත් ඒ කතාව දන්නවා. ඉතින් එම නිසා තමයි දීර්ඝකාලීන සැලසුම් වල අද තියෙනවට වඩා වැඩි ස්ථාවර බලාගාර තිබිය යුතුයි කියන දේ පැහැදිලිවම කියලා තියෙනවා. එතකොට අද ප්‍රශ්නයට හේතුව දීර්ඝකාලීන සැලසුම් වල තියෙන කිසිම ප්‍රධාන ප්‍රවාහයේ බලාගාරයක් 2014ට පස්සේ ඉදි වුණේ නැහැ. ඒකට වෙන හේතුකාරක අපි පසුව කතා කරමු. ආචාර්ය සියඹලාපිටිය දැන් ඔබ සඳහන් කරන කාරණේ ඊටාම පැහැදිලි. හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා යන වගේ තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ලංකාවේ
ඒ ජල විදුලියේ තියෙන අඩුව ඒ වගේම සුළං බලාගාරවල තියෙන ගැටලු මේ ඔක්කොමත් එක්ක විනිමය අර්බුදයකටත් ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනවා මේ වන විට මේ තුල තමයි මේ බලශක්ති අර්බුදයේ විදුලි අර්බුදය ඇති වෙලා තිබෙන්නේ. දැන් ඔබ ඊටාත්ම වැදගත් කාරණාවක් සඳහන් කළා ස්ථාවර බලාගාර ගොඩ නැගීම. මොකද මේ ප්‍රශ්නයෙන් මේ ගැටලුවෙන් ලංකාව ගොඩ එන්නට අවශ්‍යයි. මොකද විදුලිය කියන්නේ සංවර්ධනය සඳහා ආයෝජකයන්ට ඉතාමත්ම අවශ්‍ය ඒ වගේම රටක ඉතාමත්ම වැදගත් සේවාවක්. එතකොට අපි මේ අර්බුදයෙන් කොහොමද දිගු කාලීන වශයෙන් එළියට එන්නේ? අපි මොකක්ද කරන්න ඕන? මේ වගේ අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන විදුලි ක්ෂේත්‍රයක් තමයි අපේ රටට තියෙන්නේ. දල වශයෙන් 1992 සිට. මා එහෙම කියන්නේ 1992 දී තමයි එවකට හිටිය රජය ත්‍රිකුණාමලයේ බලාගාරයේ හැදීම එක පැත්තකින් අහෝසි කළා. අනික් පැත්තෙන් බලාගාර හැදීම පිළිබඳ කිසිම පළපුරුද්දක් නැති තනි පුද්ගල සමාගමකට අභිප්‍රාය ලිපියක් නිකුත් කළා ත්‍රිකුණාමලයේ බලාගාර හදන්න. ඒ මගින් මුළු දීර්ඝකාලීන සැලසුමම අවුල් කරන්න පටන් ගත්තේ 1992. ඊට පස්සේ විවිධ රජයන් හරහා මේ ප්‍රශ්නයට පැලැස්තර විසඳුම් වරින් වර ඉදිරිපත් කළා මිසක් දීර්ඝකාලීන සැලැස්මේ ඉංජිනේරුවන් ආර්ථික විශේෂඥයින් පද්ධතියේ තාක්ෂණික තත්වයක් හැකියාවත් පාරිභෝගික ඉල්ලුම පිළිබඳ පුරෝකථනයත් මේ සියල්ලේම සංකලනයක් හැටියට හදන දීර්ඝකාලීන සැලසුමේ තියෙන කිසිම බලාගාරයක් નિયમિત වේලාවට හදන්න මම කනගාටුවෙන් කියන්න ඕන දේශපාලන අධිකාරිය ඉඩ දුන්නේ නැහැ. ඉතින් අපිට බලාගාර එකින් එක ගැන කතා කරන්න පුළුවන්. නමුත් අද තත්වයේ අපි බලමුකෝ. අද තත්වය ගැන අපි අධ්‍යයනය කරන්න නම් මීට අවුරුදු 8ක් 10ක් කලින් තිබුණු දීර්ඝකාලීන සැලසුමේ බලාගාර අද මොකද වුනේ කියන එක අපි හොයලා බලන්න ඕන. 2015 සැලසුම සලකා බැලුවොත් මම මේ කියන්නේ අනුමත දීර්ඝකාලීන 20 අවුරුදු සැලැස්ම. කවුද අනුමත කරන්නේ? විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඒ වගේම මහජන උපයෝගිතා කොමිසමත්. ඒ ක්‍රියාපටිපාටිය කොහෙද ලියලා තියෙන්නේ? විදුලි බල පනතේ ලියලා තියෙනවා. මේ විදිහට තමයි මේක කරන්න ඕන කියලා. ඉතින් ඒ සැලසුමේ තියෙනවා 2020 වෙද්දී සාම්පූර් බලාගාරයේ ක්‍රියාත්මක විය යුතුයි. අද ඒ බලාගාරයේ තියෙනවද? ඒ බලාගාරයේ හැදෙමින් පවතිනවද? ඒ බලාගාරයට මොකද වුනේ? 2015 හිටිය රජය ඒක රැකෙලි වෙද්දී අහෝසි කරලා දැම්මා. ඒ වගේම ඒකට විරුද්ධව නඩු කටයුත්තක් තිබුණා. ඒ උසාවියටත් ගිහිල්ලා කිව්වා අපි මේක හදන්නේ නැහැ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි අනිත් දියුණු වෙන රටවල් වල දැකලා තියෙන්නේ බලාගාරයකට විරුද්ධව යම්කිසි මහජන පැමිණිල්ලක් ලැබුණොත් ඒක නඩු මාර්ගයේ වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයකින් වෙන්න පුළුවන් රජය මැදහත් වෙලා ඒ ප්‍රශ්නේ විසඳනවා. ඒ බලාගාරය පිළිබඳ තියෙන ප්‍රශ්නේ මහජන විරෝධතාවය ඉඩම් අහිමි වෙන අයට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පාරිසරික ගැටලුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට තව අදට වඩා හොඳ විසඳුම් ලබා දීලා විදුලිය නිෂ්පාදන ක්‍රමවේදයේ ඉදිකටම ඉදිරියට අරගෙන යනවා. ඒක තමයි අපි අනිත් දියුණු වන රටවල් ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය වගේ රටවල් වල පවා සිද්ධ වෙන කාරණේ දකින්නේ. අපේ රටේ එහෙම නෙමෙයි. ඒ බලාගාරය එක දවසකින් අහෝසි කරලා එහෙම වුණාම මාධ්‍යයත් බොහෝ විට ඒ පිළිබඳව ප්‍රීතිഘോഷා කරනවා, මහජනයාත් ප්‍රීතිഘോഷා කරනවා. හොඳ වැඩේ වුණේ, අහවල් දේශපාලනඥයට හොඳ වැඩේ වුණේ, විදුලි බල මණ්ඩලයටත් හොඳ පාඩම. මේ අනවශ්‍ය බලාගාර හදනවට මෙතන මොන හරි කුමන්ත්‍රණයක් තියෙනවා. නමුත් අවසාන ප්‍රතිඵලය තමයි අපි මේ අත්දකින්නේ. දෙවෙනි කාරණේ 2017 වෙද්දී මේ රටේ ස්වභාවික වායු ආනයනය පර්යන්තයත් පළවෙනි ස්වභාවික වායු බලාගාරයත් ඒ වගේම දැන් තෙල් වලින් දිවෙන බලාගාර ස්වභාවික වායුව සඳහා පරිවර්තනයත් 2017 දී සිද්ධ වෙන්න නියමිතව තිබුණා. එතකොට දැන් අපි ඉන්නේ 2022 තවමත් අපි ස්වභාවික වායු පර්යන්තය ගැන වාද විවාද කරමින් නඩු මාර්ගයට බැසෙමින් ඉන්නවා. හැදුණු බලාගාරයක්වත් හැදුණු ස්වභාවික වායු පර්යන්තයක්වත් නැහැ. ඉතින් ඒ වගේම පුනර්ජනනීය බලාගාර සම්බන්ධයෙන්ුත් ඒ වගේම තත්වයක් නේ තියෙන්නේ.
අපිට සියඹලාණ්ඩු බලාගාරය පුනරීන් බලාගාරය එතකොට මන්නාරමේ තියෙන අතිරේක සුළං බල ප්‍රභාවය මේවා භාවිතා කිරීම පිළිබඳ සැලසුම් වල සටහන් වුණාට මේ බලාගාර කිසිම දෙයක් කලට වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේවායේ අවසාන ප්‍රතිඵලය තමයි අපි දකින්නේ. මේවායින් අපි කවදාවත් පාඩම් ඉගෙන ගන්න බවක්වත් මට පේන්නේ නැහැ. මොකද අප කොයිතරම් මේ අතීතයෙන් පාඩම් අරගෙන එකින් එක කියලා දුන්නත් මොකද මගේ විදුලි ක්ෂේත්‍රයේ වැඩ කටයුතු අවුරුදු 40ක් පුරා දිවෙනවා. අතීතයෙන් අරගෙන මේ කාලේ මේකයි වුනේ, මේ කාලේ මේකයි වුනේ, දැන්වත් අපි පාඩමක් ඉගෙනගෙන එක එල්ලේ එක අදිෂ්ඨානයක් ඇතුව මේ බලාගාර ටික ඉදි කරමු කියන කටයුත්තක් දැන්වත් කෙරෙනවා අපිට පේන්නේ. දැනුත් අපිට පේන්නේ අහවල් බලාගාරයේ අහවල් දේශපාලනඥයා විසින් අහෝසි කරන ලදී. අහවල් බලාගාරය පිළිබඳ තරගකාරී මිල ගණන් කැඳවීම අහවල් දේශපාලනඥයා විසින් ගෙන ලද කැබිනට් පත්‍රිකාවකින් අහෝසි කරන ලදී. අහෝසි කිරීම මිසක් බලාගාරවත් වායු පර්යන්තවත් පුනර්ජනනීය බලාගාරවත් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වේගයෙන් හදන වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. ආචාර්ය සියඹලාපිටිය දැන් වර්තමාන තත්ත්වය ගැන අපි කතා කළොත් දැනට පවතින තත්ත්වය අනුව දිනකට පැයක් ඒ වගේම පැය එකහමාරක් වගේ විදුලිය කප්පාදුවකට යන්න පුළුවන් කියන කාරණය තමයි මතුවලා තිබෙන්නේ. ඔබගේ තක්සේරුව අනුව මේ කෙටි කාලීනව මේ පැන නැගිටලා තිබෙන ගැටලුව මොන වගේ අර්බුදයකද තිබෙන්නේ? දැන් මම ඔබට කිව්වා රටේ තියෙන ස්ථාවර බලාගාර ප්‍රමාණය මෙගාවොට් 2100යි. හරි. එතකොට මෙගාවොට් 2100ට ඊයේ ඒ කියන්නේ ගිය අඟහරුවාදා ඊයේ නෙමෙයි පෙරේදා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ප්‍රවාහයේ විදුලි බලාගාර වලින් මෙගාවොට් 1100ක් අරගෙන තියෙනවා. එතකොට අපි දන්නවා නොරිච්චොලි බලාගාරයේ එක ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නවත්තලා තියෙනවා. මම මේ ගැන ඊළඟට කියන්නම්. ඉතින් ජල විදුලියෙන් මෙගාවොට් 1100කුත් තියෙන තාප බලාගාර වලිනුත් ඉතිරි ප්‍රමාණය ලබාගෙන තමයි මෙගාවොට් 2600ක ඉල්ලුම සපුරාලා තියෙන්නේ. ඉතින් අපි මට පේන කාරණේ තමයි අපි ඉදිරි සති මාස කීපය හරහා යද්දී ජල විදුලියේ තියෙන මෙගාවොට් 1100 හැකියාව මෙගාවොට් 500 දක්වා අඩු වෙන්න පුළුවන්. එතකොට අපිට තව තාප බලාගාර අවශ්‍ය වෙනවා. ඒ තාප බලාගාර නොරිච්චොලේ මම හිතනවා නඩත්තු කටයුතු ඉවර වෙයි. ඉන්ධන තියෙනවා නම් ඉන්ධන ගන්න මුදල් තියෙනවා නම් මේ තත්ත්වය කළමනාකරණය කරන්න පුළුවන්. නමුත් විදුලි කැපුමක් වළක්වන්න බෑ. මම ඔබට කියන්නේ ඉන්ධන ගන්න මුදල් සම්භාරයක් මේ රටේ තිබුණත් මේ අවුරුද්දේ විදුලි කැපුමක් තියෙනවා. අන්න ඒක තමයි අපි කියනවා බොටම් ලයින් කියලා. ඒ කියන්නේ ඇත්ත තත්ත්වය. ඇයි කියලා මම ඔබට විස්තර කළා කාලේ. එතකොට දැන් අපිට තියෙන්නේ මේ ප්‍රශ්නය කළමනාකරණය කරගෙන ඉදිරියට ගෙන යාම. ඉතින් කළමනාකරණයේ අත්‍යවශ්‍ය කාරණයක් තමයි විදුලිය කපා දැමීම. ඉතින් ඊටාම කනගාටුයි අපිට එහෙම වචනයක් කියන්න සිදුවීම ගැන. මොකද මේ රටේ තියෙන දීර්ඝකාලීන සැලසුම් එකක්වත් හරි හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ක්‍රියාත්මක නොවීම නිසා ඉදිරියේදී 2025 දී වෙන දේ අද අපිට පේනවා. මොකද 2024 වෙද්දී යවත් කාලීන කරපු සැලසුම අනුව 2024 වෙද්දී ස්වභාවික වායු පර්යන්තයක් කෙරවල පිටියේ බලාගාර 9 බලාගාර දෙකකුත් තියෙන බලාගාරයක් කැලණිතිස්සේ බලාගාර සංකීර්ණයක් ස්වභාවික වායුවෙන් ක්‍රියාත්මක විය යුතුයි 2024 වෙද්දී. අදත් ඒ ගැන නඩු කිය ඉන්න තත්වයක් තමයි තියෙන්නේ. නමුත් හැදෙන පර්යන්තයක් හෝ බලාගාරයක් නැහැ. එම නිසා මේ කළමනාකරණය කනගාටුයි කියන්නේ තව දීර්ඝ කාලයක් මේ විදිහටම විදුලිය කපා දමා ක්‍රියාත්මක කළ යුතු තත්වයක් තමයි අපිට පේන්නේ. මොකද ඒ අරෙන්න වෙන විකල්පයක් නැහැ. රෑලි වෙද්දී විදුලි බලාගාර හදන්න බෑ. රෑලි වෙද්දී හදන්න පුළුවන් බලාගාර වර්ගයක් තියෙනවා. ඒවා තමයි ඩීසල් බලාගාර. ඔබට මුදල් තියෙනවා නම් ඔබට කඩේට ගිහිල්ලා ජනක යන්ත්‍රයක් ගෙනල්ලා ගෙදර විදුලිය සපයා ගන්න පුළුවන්. නමුත් ඒක ලාභදායීද? නෑ. ඩීසල් ලීටරයකින් විදුලි එකක 3යි ඔබට ගෙදර නිෂ්පාදනය කරගන්න පුළුවන්. එතකොට විදුලි එකකයක් රුපියල් 40ක් වෙනවා. ඊට පස්සේ ඒකෙන් නඩත්තු කටයුතු ඔබ කරගන්න ඕන. එම නිසා කර්මාන්ත ආයතනයක් වුණත් ඒගොල්ලන්ගේ ඩීසල් ජනක යන්ත්‍රය තිබුණත් ඒගොල්ලෝ කැමති නෑ ඒකෙන් විදුලිය නිෂ්පාදනය කරන්න. මොකද රුපියල් 40ක් විතර වැය වෙනවා. ප්‍රධාන පද්ධතියෙන් කර්මාන්ත ආයතනයකට රුපියල් 12කට විදුලිය ගන්න පුළුවන්.
ඉතින් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේත් නැහැ. ඒ වගේ තමයි ප්‍රධාන පද්ධතියට ඩීසල් බලාගාර සම්බන්ධ කරනවා කියන්නේ අති විනාශකාරී දෙයක්. නමුත් රටට මුදල් තියෙනවා නම් අපිට ගුවනින් හෝ ඩීසල් යන්ත්‍ර ගෙනල්ලා මෙගාවට් 3400ක් ගෙනාවොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. නමුත් ඒක අති විශාල විනාශකාරී ක්‍රියාවක්. මීට කලින් අවස්ථාවලදී ඒක කළා. ඒක තමයි විදුලි පාරිභෝගිකයා දන්නේ නැත්තේ මේ තමුන්ට යටින් තියෙන මේ විනාශකාරී ඩීසල් භාවිතයෙන් කරන විදුලිය නිෂ්පාදනය. ඒ නිෂ්පාදනය කරද්දී එක පුද්ගලයෝ ලාභ ලබනවා ඇති. ඒකත් යථාර්ථයක් තමයි. ආචාර්ය සියඹලාපිටිය දැන් ඔබ සඳහන් කරන කාරණය තුළ මතුවෙන දේ තමයි අපේ දිගුකාලීන සැලසුම් වල තිබුණු දේවල් ක්‍රියාත්මක නොවීම නිසා තමයි අද අපි මේ බිත්තියට හේතු වෙලා තිබෙන්නේ. එතකොට දැන් අද වෙන විට මේ සැලසුම්, ඒ කියන්නේ දිගුකාලීන සැලසුමේ තිබෙන දේවල් අද ක්‍රියාත්මක කරොත් මේ අර්බුදය අඩුම ගණනේ විසඳා ගන්න තව අවුරුදු කොපමණ කාලයක් ගත වේද? තව ප්‍රමාද වෙන්න මේ ප්‍රශ්නේ තව කොපමණ කාලයක් දිග්ගැස්සේද? අද හරි තීරණ ටිකක් ගත්තොත් සහ ඒ තීරණ එක එල්ලේ කිසිම වෙනසක් නොකර එක එල්ලේ ඒ තීරණය පමණයි. රජයක් වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපති වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ කවුරු වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැහැ. එක එල්ලේ කරනවා නම් ඒ කල යුතු දේවල් තියෙනවා. ඒවා ඩීසල් බලාගාර නෙවෙයි. කල යුතු බලාගාර වර්ග තියෙනවා. ඒ බලාගාර කලට වේලාවට එක එල්ලේ අධික වේගයෙන් කරනවා නම් අපිට 2026 වෙද්දී මේ ප්‍රශ්نين ගැලවෙන්න පුළුවන්. එතකොට ඒක තමයි මට පෙනෙන අනාගතය. එතෙක් මේ ප්‍රශ්نين ඉතාම විශාල ලෙස පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ කල යුතු දේවල් එක බලාගාර වර්ගයක් නෙමෙයි. දැන් මහජනයත් මාධ්‍යයත් දේශපාලනයත් හිතනවා වහලේ උඩ සූර්ය පැනල් දාලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. සුළං බලාගාර හදලා විසඳන්න පුළුවන්. සූර්ය බලාගාර හදලා විසඳන්න පුළුවන්. තවත් සමහර අය වැරදි ලෙස හිතාගෙන ඉන්නවා රට වටේට මූද තියෙනවා. ඒ මූදෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. මූදෙන් විදුලිය නිෂ්පාදනය කරන රටක් මේ ලෝකේ නැහැ. හරි ඒ වගේ බොරු මාධ්‍ය ප්‍රචාරය වෙනවා. නමුත් හිරුවෙලියෙන් සුළං බලාගාර වලින් කුඩා ජල විදුලි බලාගාර වලින් ගිය අවුරුද්දේ මේ රටේ විදුලියෙන් 12% ලැබුණා. ඒ විදුලි ඒකක ඒ දායකත්වය වැඩි කරන්න පුළුවන්. ඒ දායකත්වය වැඩි කරන්න පුළුවන්. එම නිසා පුනර්ජනනීය බලාගාර වල කාර්යභාරයක් නැහැ කියන්න බෑ. කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරයේ එකක් තමයි નિયમિત මිලට ඒ විදුලිය නිෂ්පාදනය සිද්ධ විය යුතුයි. අපේ මිත්‍රයින්ට නින්ද මේ වැඩි ගණන් දෙන එක නෙවෙයි. નિયમિત මිලට නිෂ්පාදනය විය යුතුයි. සහ ඒ පුනර්ජනනීය බලාගාර වල හැකියාවන් සහ සීමාවන් අපි තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් අරගෙන පුනර්ජනනීය බලාගාර නැති වෙලාවට අපි කරන්නේ මොකක්ද? ඒ කියන්නේ දැනට තියෙන ප්‍රතිපත්තිය අනුව ඒක ස්වභාවික වායු බලාගාර විය යුතුයි. එම නිසා ඒ බලාගාර කලට වේලාවට එක එල්ලේ ප්‍රමාද නොකර ඉදිකර යුතුයි. රජය කැමති නම් රජය අහෝසි කළා ගල් අඟුරු බලාගාර අලුතෙන් හදන එක. නමුත් අනිත් රටවල් තවමත් අලුතෙන් ගල් අඟුරු බලාගාර හදනවා. ඉන්දුනීසියාව, චීනය, ඉන්දියාව තවමත් හදනවා. බංග්ලාදේශය තවමත් හදනවා. අඩු මිලට විදුලිය අවශ්‍ය නම්, පාරිභෝගිකයට අවශ්‍ය නම් පරිසර බලපෑම කළමනාකරණය කරගෙන අහෝසි කරපු ගල් අඟුරු බලාගාරත් හදන්න පුළුවන්. ඒක ඉතින් ජාතික මට්ටමේ ගත යුතු තීරණයක්. මිල අඩුයි. නමුත් පරිසර බලපෑම කළමනාකරණය කරගන්න ඕන. අනිත් රටවල් විදිහට කළමනාකරණය කරලා අඩු මිලට විදුලිය නිෂ්පාදනය කරනවද? නැත්නම් අපිට ඒක එපා මේක එපා වහලේ උඩ සුළං බලයෙන් මේ සූර්ය ප්‍රකෝෂ වලින් තමයි මේ වැඩේ කරන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන්. මොකද රටේ මහජනයා ගොඩක් දෙනෙක් හිතනවා මේ වහලේ උඩ සූර්ය පැනල දාලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඒක පුළුවන් වෙන දවසක් එයි. මම නෑ කියන්නේ. ඒක පුළුවන් වෙන දවසක් එයි. බැටරි තාක්ෂණය ඉතා විශාල ලෙස දියුණු වෙලා අපිට බැටරි වල මිල අඩු වෙලා එහෙම වෙච්ච දවසකට ඔබ කියන්න පුළුවන් අද අපි ප්‍රධාන පද්ධතිය තබාගෙන ඉන්නේ බෑකප් එකක් හැටියට විතරයි කියලා. අපේ මුළු විදුලිය අපේ වහලෙන් නිෂ්පාදනය කරලා බැටරි එකට යොදලා අපි මේක අපේ විදුලි සැපයීම ගෙදර කරගන්නවා. නමුත් ඔබට පුළුවන් වෙන්න පුළුවන්. නමුත් කර්මාන්ත ආයතනයකට එහෙම කරන්න බෑ. සිමෙන්ති ෆැක්ටරියක් ක්‍රියාත්මක කරන්න බෑ බැටරි වලින්. ඉතින් එම නිසා මේ රටේ කාර්මිකකරණය කෘෂිකාර්මික සම්බන්ධ කර්මාන්තවලටත් ඒ වගේම නිෂ්පාදන කර්මාන්තවලටත් අති විශාල විදුලි ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය ලබා ගැනීම සඳහා ප්‍රධාන ප්‍රවාහයේ බලාගාර ඉදිකිරීම අත්‍යවශ්‍යමයි. ආචාර්ය සියඹලාපිටිය අවසාන වශයෙන් අපට සඳහන් කරන්න ඔබ චෝදනාවක් එල්ල කළා මේ
දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කරන්න බැරි වුණේ දේශපාලකයන්ගේ වැරදි නිසා කියන කාරණය සාම්පූර් බලාගාරය ඔබ උදාහරණයක් විදිහට පෙන්නුවා. ඒ වගේම දේශපාලඥයෝ විතරද මේ අර්බුදය පිටුපස ඉන්නේ? ඒ කියන්නේ මේ අර්බුදය නිර්මාණය කිරීමේ පිටුපස ඉන්නේ. මේ විදුලිය ශාස්ත්‍රයේ වෙන මාෆියාවන් වෙන දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ලංකාවේ? මම මේ වචනේ භාවිතා කරන්න කැමති නෑ. මොකද මේ ඒකට විවිධ අර්ථ දැක්වීම් තියෙන්න පුළුවන්. නමුත් මට පෙනෙන කාර්යය මේකයි. සැලසුමේ බලාගාරයක් තියෙනවා. ඒ බලාගාරය ඉදිකිරීම සඳහා ශක්්‍යතා අධ්‍යයනය ක්‍රියාත්මක වෙනවා. යම් කිසි ප්‍රමාදයක් නැතුව ශක්්‍යතා අධ්‍යයනය අවසන් වෙනවා. ඊළඟට විදුලි බල පනත අනුව සිදුවිය යුත්තේ තරඟකාරීව මිල ගණන් කැඳවීම. පනතේ ඒක ලියලා තියෙනවා පැහැදිලිව. එතකොට ඒ පනත අනුව කටයුතු නොකර විවිධ ක්‍රම වලින් විවිධ බලාගාර විදුලි බල මණ්ඩලය මත පටවන්න හදපුවාම අපිට පෙනෙන අවසාන ප්‍රතිඵලය තමයි විදුලි බල මණ්ඩලයේ සැලසුම් කර බලාගාරය හැදෙන්නෙත් නැහැ. අර පිටින් එන විවිධ පටවන්න හදන බලාගාරය කෙරෙන්නෙත් නැහැ. අවසාන ප්‍රතිඵලය වෙන්නේ අර්බුදයේ කරමුලටම ආවම ඩීසල් බලාගාර ගේමු කියලා කරන යෝජනාව. ඉතින් මම කියන්නේ අපි ඒ තත්වයටපත් වුනහම මෙන්න ඩීසල් බලාගාර ගේන්න නම් කට්ටිය බොහොම සැදී පැහැදී ඉන්නවා. ඉතින් අපිට ඕන නම් ඒකට මාෆියාවක් කියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ මුල තියෙන්නේ අපි සැලසුම හරියාකාරව එක එල්ලේ එක දේශපාලන සහ ඉංජිනේරුමය ඉලක්කයක් ඇතුව ක්‍රියාත්මක නොකිරීමයි. ඒ කියන්නේ අපිට මහා මාර්ගයක් වගේ කල් දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේකට විකල්ප මාර්ග නැහැ. විකල්ප කියන වචනේත් බොහෝම විට භාවිතා වෙනවා මේ විදුලි බල ක්ෂේත්‍රයේ. වැරදි විදිහටත් භාවිතා වෙනවා විකල්ප නැද්ද මේකට කියලා. ඒ විකල්පයත් ඒ බලාගාරයක්ම තමයි. වෙන බලාගාරයක් නෙමෙයි. විකල්පයත් ප්‍රමාදයි. මොකද පාරිභෝගිකයා විදුලිය ඉල්ලන වෙලාවට දෙන්න. අවසාන වශයෙන් අපිට කෙටියෙන් සඳහන් කරන්න මේ විදුලිය කප්පාදුව 2026 වෙනකන් මේ විදිහටම අඛණ්ඩව ක්‍රියාත්මක වෙන තත්ත්වයක්ද තියෙන්නේ ඔබගේ තක්සේරුව අනුව? එක බලාගාරයක් ඉදිරියෙන් පවතිනවා කිරවල පිටියේ. අපි බලාපොරොත්තු වෙනවා මේ බලාගාරය 2023 වෙද්දී ඉදිකරන නිම වෙයි කියලා මෙගාවොට් 300ක්. දැන් අපිට පේන ආකාරයට මේ රටේ තියෙන විදුලිය අඩුපාඩුව මෙගාවොට් 400 වගේ ප්‍රමාණයක්. නඩත්තුව ගැනත් අපි අමතක කරන්න හොඳ නෑ. විදුලි බලාගාර නඩත්තුවට නවත්තන්න ඕනි. නොරචෝරේ නඩත්තුවට නැවැත්තුවයි කියන එක මට නම් ප්‍රවෘත්තියක් නෙමෙයි. මොකද අවුරුද්දට දවස් 35ක් නවත්තන්න ඕන. ඉතින් ඒවත් ඇතුළුව මේ රටේ මේ මොහොතේ මෙගාවොට් 300ක අඩුපාඩුවක් තියෙනවා. එම නිසා 20යි 23 දී මේ බලාගාරය හදපුවාම සහ ඒකට ඉන්ධන ගන්න අපිට මුදල් තියෙනවා නම් යම්කිසි සහනයක් ලැබෙයි. නමුත් මේ බලාගාර සියල්ලම ප්‍රමාදයි. ස්වභාවික ආයු පර්යත්තේ හැදෙන ලකුණක්වත් නැහැ. එම නිසා අද අවශ්‍ය තීරණ ගත්තොත් මම කියන්නේ 20යි 26 දක්වා මේ අර්බුදය තියෙනවා. පුනර්ජනනීය බලාගාර වලින් අපි ඒක වේගවත් කළොත් මේකේ යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. නමුත් රැයට විදුලිය නැහැ. හුලං අඩු කාලයට විදුලිය නැහැ. එතකොට බැටරි තාක්ෂණය තාම දියුණු වෙමින් පවතිනවා. එම නිසා මේ අර්බුදය තව අවුරුදු 4ක්වත් තියෙනවා. ඒත් හරි තීරණ හරි වෙලාවට අරගෙන එක එල්ලේ ක්‍රියාත්මක කළොත් විතරයි. අපි ඔබට බොහොම ස්තුති වෙනවා ශ්‍රී ලංකා බිස්නස් TV සමග සම්බන්ධ වීම පිළිබඳව. මේ වගේම සාකච්ඡා නැරඹීම සඳහා subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් TV.